අයිබල මේ හැමෝටම හරි අපි එහෙනම් අද දවසේ වැඩ ආරම්භ කරමු මේ අවුරුද්ද අපි වැඩ කරන අවසාන දවස අද හරි මම හිතනවා අපේ කට්ටිය දැන් පේපර්ස් වල වැඩ ටික සම්පූර්ණ කරගෙන ඇති කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කරලා ඇති කියලා හරි අද දවසේ බලාපොරොත්තු වෙනවා මම ඔයාලට අවසාන මාසයේ ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී ඔයාලට දුන්න තර්ඩ් ටර්ම් පේපර් එක ඒකේ වැදගත් ප්‍රශ්න ටික අද සාකච්ඡා කරලා අවසන් කරගන්න හරි අපි එදා නොවැම්බර් වල තිබුණ එකේ මම හිතන්නේ අවසාන ප්‍රශ්න හෝ එකක් හෝ දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම ටික සාකච්ඡා කරලා අවසන් වුණා. එදා පන්තිට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියා නම් හරි එදා මොනවද කරේ කියලා පොඩ්ඩක් බලලා ඒ ටික සම්පූර්ණ කරගන්නවා නම් ගොඩක් හොඳයි. හරි. එවන අද දවසේ අපි වැඩ ටික ආරම්භ කරමු. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා තුන්වෙනි වාරයේ සඳහා මම ඔයාලට දුන්න පේපර් එකේ කරුණු ටික සම්පූර්ණ කරගන්න. කරන්න වැදගත් කොටස් සියල්ල සම්පූර්ණ කරගන්න. ඊළඟ පැය දෙක ඇතුළත. හරිද? පැමිණීම නම් සතුටුදායක නැහැ. මම හිතන්නේ මේ දවස් ටිකේම කට්ටියට මම හිතන්නේ විවිධ උත්සව තියෙනවා පාට තියෙනවා ඒ නිසා තමයි මම හිතන්නේ අපි කට්ටියට එන්න බැරි වෙන්නේ හරි එමුනා වැඩ ආරම්භ කරමු මාව ඇහෙනවා ඇති කියලා හිතනවා හැමෝටම ගැටලුවක් නැතුව හරි ගන්න දෙසැම්බර් මාසයේ මම ඔයාලට දුන්න පේපර් එක ටියුට් එක හරි ඒකේ කරුණු ටික ඉස්සෙල්ලාම අපි උපරිම ප්‍රමාණය ඉවර කරගමු අද කොහොම හරි හරිද හරි ප්‍රශ්නාංක 1 ආරම්භ කරන්න කිරි ප්‍රශ්න පත්‍රයේ අංක 1 හරි පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ 2 4 වෙනි බලයේ වතාවක් 1 3 වෙනි බලයේහි අගය හොයන්න කියලා. හරි මම හිතනවා අපේ කට්ටිය බහුතරයක් මේකට නම් පිළිතුර හරියට ගන්න නැති කියලා. කිසි ගැටලුවක් වෙන්නේ නැතුව ඇති පළවෙනි කාරණාවට අදාළව නම්. එහෙමද? මොකටද? අරගෙන තියෙනවා. හරි මුලින්ම මම එහෙමනම් 2 4 වෙනි බලය කියන එක විහිදුවා ලියා ගන්නම්. හරි බහුතරයක් මම හිතනවා හරි පිළිතුර දීලා තියෙනවා. හොඳයි. උත්තර දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා. අපේ රුසින්දුගේ එක උත්තරයක් පොඩ්ඩක් වෙනස් වගේ අනිත් අයට වඩා. හරි. ඔව් රුසින්දුගේ උත්තරේ පොඩ්ඩක් වෙනස් වගේ මට හිතෙන්නේ අනිත් අයගේ පිළිතුර වලට වඩා. බලමු ඒකද පිළිතුර වෙන්නේ කියලා. හරි. එහෙනම් මම මේක විහිදුවා ලියා ගන්නම් 2 4 වෙනි බලය කියන්නේ දෙකේම පැටව 4 දෙනෙක් කියන එක. ඊට අමතරව 1 3 වෙනි බලය කියන්නේ ඇවිල්ලා හරි 1 3 වෙනි බලය ඇවිල්ලා 1 3 වෙනි බලය කියන්නේ එකේම පැටව 3 දෙනෙක් කියන එක. එහෙමනේ. ඒකෙම පැටව 3 දෙනෙක්. දැන් ඉතින් ওই ටික ගුණ කරන්න විතරයි තියෙන්නේ ළමයි. එහෙනම් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. එහෙනම් 2 වරක් 2 4 4 2 8 8 වරක් 2 16යි. 16 වතාවක් 1 කියන්නේ 16මයි 16 වතාවක් 1 කියන්නේ 16මයි 16 වතාවක් 1 කියන්නේ 16මයි. හොඳයි. සිනලි කිව්ව උත්තරේ මිෂෙල් කිව්ව උත්තරේ හරි සෙනජ කිව්ව උත්තරේ හරි. අමිල හරි. එහෙනම් පළවෙනි එකට උත්තරේ එන්නේ 16. පළවෙනි එකට අදාළ පිළිතුර 16. 17ක් ආවේ කොහොමද දන්නේ නැහැ සමහරක් විට. සමහරක් කට්ටිය 17ක් ගත් කෙනෙකුත් හිටියා. ඊළඟට 15 සාධක සියලු සාධක. ඔව්. ඒ කියන්නේ 15 කියන සංඛ්‍යාව බෙදන්න පුළුවන් සංඛ්‍යා. ආරෝහණ පිළිවෙලට ගත්තොත් එකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෑ තුනෙන් බෙදන්න පුළුවන්. පහෙන් පුළුවන්. ආපහු 15 පුළුවන්. සාධක 4ක් එනවා. ඔව් සාධක 4ක් එනවා. සාධක 4ක් එනවා. හරිනේ. හරි දසුත් ඒ වැඩෙත් හරි එහෙනම්. හොඳයි. ඊළඟට රූපයේ දී ඇති ABCD සමචතුරාශ්‍රයට සම්මිති කක්ෂ කීයක් තියෙනවද? අන්න හරි. සම්මිති කක්ෂ 4ක් තියෙනවා. ඒකත් මම හිතනවා වැරදි නෑ. ඒකත් අපේ කට්ටියට අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ. දෙකක් දාපු කට්ටිය නැතුව ඇති කියලා හිතනවා. 4ක් තියෙන්න ඕනේ. හරිද? ඔන්න පළවෙනි ප්‍රශ්න 3. හොඳයි. මම ඉදිරියට යන්නම්.
ප්‍රශ්න අංක 4 ඇපල් ගෙඩියක මිල රුපියල් 40ක් නම් රුපියල් 40ක් නම් රුපියල් 200ට මිලදී ගත හැකි ඇපල් ගෙඩි ගන්න. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? කට්ටිය 200ට මිලදී ගන්න පුළුවන් ඇපල් ගෙඩි ගන්න හොයන්න ඕනේ. ඉතින් මොකෝ හිතන්නේ? රුපියල් 200කට මිලදී ගන්න පුළුවන් ඇපල් ගෙඩි ගන්න. ගෙඩියක් රුපියල් 40ක් නම් රුපියල් 200ට මිලදී ගන්න පුළුවන් ඇපල් ගෙඩි ගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? 200 අරගෙන බෙදන්න ඕනේ ළමයි 40. එහෙමනේ. එහෙනම් කීයද පිළිතුර? 5ක්. ගෙඩි 5ක් ගන්න පුළුවන්. ඒක හරි. ගෙඩි 5ක් ගන්න පුළුවන්. දසිත් හරි. මම හිතනවා අපේ කට්ටිය ඔක්කොමලා වැඩි ටික සම්පූර්ණ කළා ඇති කියලා. ප්‍රශ්න අංක 5 පහත දී ඇති ප්‍රකාශන අතරින් කුලක වන එහෙනම් මම කිව්වා කුලකයක් නම් හැඳින්වීම වෙන්න ඕනේ නිශ්චිත වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කුලකයක් විතර ගන්න පුළුවන් ඒවා. එකේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා. එහෙනම් ඒක ගන්න පුළුවන්. ඒක හරි. පන්තියේ සිටින උස ළමයි ඒක බෑනේ. ලෝකයේ දිගම ගංගා බෑනේ. ශ්‍රී ලංකාවේ පළාත් අන්න ඒක නම් පුළුවන්. 1යි 4යි තමයි ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කිව්වා හරි. සාර්ථකයි උත්තරේ. ඔයාලා කිව්ව කතාව හරි. ඒ උත්තරේ හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 5. හරි. ප්‍රශ්න අංක 6. මොන තවත් ලේසි එකක් සමචතුරාර්ය පරිමිතිය වර්ගඵලය හොයන්නලු. එහෙමනම් අපි පරිමිතිය කියන්නේ වටේම දෙක එකතු කරන්න කියන එකනේ. එහෙනම් 4 කොටස් 4ක් තියෙනවා. ඔන්න බබාලාගේ ක්‍රමයට කරොත් 4 කොටස් 4ක් කියන්නේ එහෙමනම් සෙන්ටිමීටර 16. වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. දිග පැත්ත 4යි පළල පැත්තත් 4යි. මම හිතනවා කවුරුත් 16යි කියලා දාන්න නැතුව 8යි කියලා දාලා නැතුව ඇති කියලා. 4ක් 4 16. වර්ගඵලය වෙන්නේ 16යි පරිමිතිය වෙන්නේ 16යි. හරිනේ කට්ටිය? ඒකේ තරපු දෙයක් නැහැ. හොඳයි. ඊළඟ එක. හරි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එකේ අපිට කියනවා පළතුරු යුෂල් ලීටර 1.75ක් ජලය ලීටර 7.850ක් මිලිලිටර එකතු කර විදුරු කීයකට පුරවන්න පුළුවන්ද කියලා. හරි. එහෙමනම් පළවෙනි කාරණේ මුළු ප්‍රමාණය හොයලා ඉමු. එන මුළු බීම් ප්‍රමාණය හොයාගන්න නම් ජලයයි පළතුරු යුෂය එකතු කරාම එන මුළු බීම් ප්‍රමාණය බැලුවොත් 1.75 කියන්නේ 1750ක්. ලීටර 7.850 කියන්නේ එතකොට 7850ක්. ඔය ටික ඔක්කොම එකතු වුණොත් 0.6යි 9යි. එහෙනම් මිලිලිටර 9600ක් ඔක්කොම තිබිලා තියෙනවා. දැන් එතකොට මේ 9600ක බීම ප්‍රමාණය තමයි 300 ගොඩවල් වලට වෙන් කරන්නේ. ඒ කියන්නේ 300ෙන් බෙදන්නේ. ඒ අනුව අපිට එනවලු 0.2ක් කැපෙනවා. එහෙමනම් වීදුරු කීයද? 3යි 2යි. ඔයාලා කිව්වා හරි. සමහර කට්ටිය මේ පිළිතුර අරගෙන තියෙනවා. හොඳයි. සිනලි ඒක හරියට කියලා හිතනවා. වීදුරු 32යි. සෙතුකි හරි. මුළු ප්‍රමාණය ඉස්සෙල්ලා බැලුවා පළතුරුවි ජලයේ තියෙන මුළු ප්‍රමාණය බැලුවා. ඒක එකතු කරා. ඒකතුව තමයි අපි 300 කෝප්ප වලට දාන්නේ. එහෙමනේ. එතකොට 300 ගොඩවල් කීයක් එනවද කියලා තමයි බලන්න ඕනේ. හරි. ඔන්න අංක 7. අඩුපාඩු තියෙනවා නම් වැරද්ද දාගන්න නිවැරදි කිරීම කරගන්න. හරිද? හොඳයි. බලමු උද්දීප කියන කතාව දෙන්නේ කියලා ඊළඟ එකට. එහෙමනම් ප්‍රශ්න අංක 8. ඔන්න අපිට සමීකරණයක් විසඳීමක් කරන්න තියෙනවා. සමීකරණ විසඳීමක්. එහෙමනම් ආරම්භක පියවර දැන් අපේ සමීකරණ විසඳනවා කියන්නේ අපි අඥාත පදේ තනි කරගන්නවා කියන එකනේ. නොදන්නා පදේ තනි කරගන්නවා කියන එකනේ. එහෙමනම් ඒවා තනි කරගන්න මුලින්ම මේ ඍණ 11 මෙතනින් එළවමු. එහෙනම් ඍණ 11ක් එළවන්න. එයාගේ විරුද්ධවාදය මෙතනට ගේන්න ඕනේ. ඒ කියන්නේ ධන 11ක්. එහෙනම් අනිත් පැත්තට ගේන්න ඕනේ යාවම ධන 11ක්. එහෙමනම් ඍණ 11ට ධන 11ක් කැපිලා යාවි. එහෙනම් 8යි x සමානයි මේ දෙන්න එකතු කරොත්
72. එහෙනම් දැන් x තනි කරන්න දෙපැත්ත මටෙන් බෙදමු. දෙපැත්ත මටෙන් බෙදමු. 8ට 8 කැපිලා ආවි. එහෙනම් x සමානයි 8 වරක් 9. ඔයාලා කිව්ව කතාව හරි. 90ක් නෙවෙයි 9ක් එන්න ඕන. 9ක් එන්න ඕන. ඔන්න 8 වෙනි කාරණේ. සමීකරණයට අදාළ විසඳුම. හරි. හිමාය වැඩේ හරි. හොඳයි. ඊළඟ එක අපෙන් අහන්නේ සම්මිති කක්ෂයක් අඳින්න කියලා. එහෙමනේ. හොඳයි. රූපේ සම්මිති කක්ෂ ගන්න කියලා. අක්ෂය අඳින්න කියලා කියන්නේ. සම්මිති අක්ෂ කීයක් තියෙනවද කියලා නෙවෙයි. සම්මිති කක්ෂය අඳින්න කියලායි කියන්නේ. එහෙනම් මම සම්මිති කක්ෂය ඇඳොත් මේ සම්මිති කක්ෂය පිළිටන්න ඕනේ මේ කියන මෙහෙමනේ. හරි මැද්දෙන්නේ. ඕන සම්මිතික රේඛාව. මේ පැත්තට ගන්න නම් බෑ. කටි කල්පනා කරන්න ඇයි මෙයා මේ පැත්තට ගන්න නැති කියලා. ඉතින් මේ පැත්තට ගන්න පුළුවන් යන්නේ. ලස්සනට එනවානේ. ඒ පැත්තට ගන්න පුළුවන්ද? හරස් අතරත් තිරස් අතරත් ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. හේතුව මේ කොටසට මේ කොටස සම්පාත වෙන්නේ නැහැ. එකම එක පතිත වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒ කොටස ගන්න නම් බෑ. අනික ගන්න පුළුවන්. එක සම්මිති කක්ෂයයි තියෙන්නේ. එතන අහන්නේ සම්මිති කක්ෂ කීයද කියලා නෙවෙයි සෙනුජ. අහන්නේ සම්මිති කක්ෂය අඳින්න කියලා. එතකොට ඕක ඔයගොල්ලෝ කැඩීරකින් ඇඳුත් වඩා හොඳයි. ඔන්න සම්මිති රේඛාව ඇඳලා. අඩුපාඩු තියෙනවා නම් හරි ගැස්සීම කරන්න. හරි. ඊළඟ එක අංක 10. රූපයේ තොරතුරු අනුව x හා y සඳහා වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. මොකද හිතන්නේ කීවෙනි එකද හරි? ඔයගොල්ලෝ හිතන විදිහට කීවෙනි කතාවද හරි? පළවෙනි එකද දෙවෙනි එකද? x කියන්නේ පරාවර්ත කෝණයකි. ඉතින් එතරම් x කියන එක වැරදිනේ. ඒ ප්‍රකාශය වැරදි. x කියන්නේ ඍජු කෝණයකි. එතනම වැරදිනේ. x කියන්නේ සුළු කෝණයකි. ඒක හරි. y කියන්නේ පරාවර්ත කෝණයකි. හරිනේ. අඳුබෑයට වඩා විශාලයිනේ. එහෙනම් මේ කතාව හරි. එහෙනම් ගැළපෙන පිළිතුර වෙන්නේ මොකක්ද? රෝමාංක 3. ප්‍රශ්නාංක 10 පිළිතුර එහෙමනම් රෝමාංක 3. මොකද ඔන්න අංක 10ට අදාළ නිවැරදි පිළිතුර. x කියන්නේ සුළු කෝණයකි, y කියන්නේ පරාවර්ත කෝණයකි. ඒකත් හරි. ඔන්න අංක 10. එක ප්‍රශ්නයක් නිවැරදි නම් ඔයගලන්ට ලකුණු දෙකක් හම්බ වෙනවා විභාගෙදී. ඔයගලන්ට ලකුණු දාගෙන යන්නත් පුළුවන්. තනිව කරපු ඒවට හරි. මම දැන් උත්තරේ කිව්වට පස්සේ හරියට දාගෙන ලකුණු දාගන්න යන්න එපා. ඒක ගැතයිනේ. එහෙම වැඩක් කරන්න එපා. තමුන් තනිව කරා නම් කරපු ඒවා හරිනම් ලකුණු දෙකක් දෙන්න එක කෙටි ප්‍රශ්නයකට. ලකුණු දෙක වෙයි. වැරදි නම් රතු පෑනෙන් හෝ පාට පෑනෙන්ම වැරදි නිවැරදි කිරීමක් කරගෙන යන්න. හරි. අංක 11. භාගයක් ලෙස ලියා සරලම ආකාරයෙන් දක්වන්නලු. භාගයක් ලෙස ලියා සරලම ආකාරයෙන් දක්වන්නලු. එහෙමනම් දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ දශම තිදර පිටුවස ඉලක්කම් දෙකක්. එහෙනම් මේක කීයෙන් පංගුවක්ද? අනිවාර්යයෙන්ම 100න් පංගුවක්. එහෙනම් මේ කොච්චරක්ද? 100න් පංගු 5යි. දශම ස්ථාන දෙකක් තියෙන හින්දා 100න් පංගුවක්. එහෙනම් 100න් පංගු 5යි. මේක සරලම වෙන්නත් ඕනේ. එහෙනම් මේක සරලම වෙන්න නම් උඩ යටයි පස රචක්‍රයෙන් කියපුවොත් 1යි. පස රචක්‍රයෙන් කියපුවොත් 20යි. එහෙනම් සරලම ආකාරයට ගියොත් 20න් පංගු 1යි. 20න් පංගු 1යි. හොඳයි. ඒ උත්තරේ ගත්ත කට්ටිය තියෙනවා. 20න් පංගු 1යි. හොඳයි. පිළිතුර 20න් පංගු 1යි. අඩුපාඩු තියෙනවා නම් අපේ ළමයි හරි ගස්ස ගන්න. හරිනේ මෙතනට වෙනකන් ලොකු ප්‍රශ්න හම්බුනේ නැහැ. හිතන්න අමාරු ප්‍රශ්න හම්බුනේ නැහැ ඉතින්. ඔක්කොම වලට කරන්න පුළුවන් ඒවා. හරි. ඊළඟට ගත්තොත් හොඳයි ඊළඟ ප්‍රශ්නට යන්නම්. ප්‍රශ්නාංක 12. තුල්‍ය අනුපාතයක් ලැබෙන පරිදි හිස් කොටුව පුරවන්න. හරි මොකද හිතන්නේ?
7 කියන කෙනා තමයි මේ 49 වෙලා තියෙන්නේ. එහෙනම් 9 කියන කෙනා තමයි මේ කොටුවට එන්න ඕන. 7 9 49ක් වෙන්නේ 7න් වැඩි වෙලා නම් 9ත් 7න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 63යි. හොඳයි. එක්කෙනෙක් සිනලි වැඩේ හරි වගේ 63 දාලා තියෙනවා. අනිත් අය කවුරුත් දාලා නැද්ද වැඩේ? තුල්‍ය අනුපාතයක් ලැබෙන්න නම් එකම සංඛ්‍යාවකින් දී ඇති අනුපාතයේ අගයන් සියල්ල ගුණ වෙන්න ඕනේ. එකම අගයකින්. හොඳයි. ජවිෂ වැඩේ හරි. තුලනි මං හිතනවා හරි ඇති කියලා. උද්දීප කරගන්න නැති කියලා මං හිතනවා. තරින්ද රුසිඳු සෙතුකේ හරි. සෙනෝජ හරි. සුවිනි හොඳයි. තිසුම් හොඳයි. හොඳයි. බුද්ධි වැඩේ කරලා තියෙනවා. හොඳයි. ඊළඟ එක අංක 13 බස් රථයක් පෙරවරු 8:30ට කොළඹින් පිටත් වී පස්වරු 6ට බදුල්ලට ළඟා වේ. නම් ගතවන කාලය කොච්චරද? එහෙනම් අපිට මේක 6 දී අපි කතා කරන වැඩක්. ඉස්ලාම පිටත් වීම පෙරවරු 8:30නේ. එහෙනම් මේ පෙරවරු වලින් දීලා තියෙන කාලය සම්මත වේලාවෙන් ලියා ගන්න වෙනවා. පෙරවරු 8:30ක් කියන්නේ මොකද කාල සම්බන්ධ ගැටළු වලදී සෑම විටම ඕවා පැය 24 ක්‍රමයට හදා ගන්න එක ලේසි. එහෙනම් 0.8යි 2.30 ඒත් එකම කොළඹින් පිටත් වී බදුල්ල ළඟා වෙන්නේ පස්වරු 6ට. පස්වරු 6 කියන්නේ 18යි 2.02. හරිද? ඔන්න මම පැය 24 ක්‍රමයට ලියාගත්තා. එහෙනම් ගත වන කාලය බලන්න නම් ළඟා වූ වෙලාවෙන් ආරම්භක වේලාව මොකද කරන්න ඕනේ? අඩු කරන්න වෙනවා. මේ මුලින් තියෙන පැය ඊළඟට තියෙන මිනිත්තු. එහෙනම් ඔක අඩු කරොත් 0.2කින් 30ක් අඩු කරන්න බෑ. පැයක් ඉල්ල ගන්නවා. පැයක් ඉල්ල ගන්නවා කියන මිනිත්තු 60ක්. 60න් 30ක් අඩු කරොත් 30යි. ඊට පස්සේ මෙතන දැන් 7යිනේ තියෙන්නේ. 7න් 8ක් බෑ. 17න් 8ක් ගියොත් 9යි. එහෙනම් ගත වෙන කාලය වෙන්නේ කොච්චරක්ද? 9 කියන්නේ පැය. එහෙනම් ගත වෙන කාලේ පැය 9යි මිනිත්තු 30යි. පැය 9යි මිනිත්තු 30යි. මොකද තත්ත්වය? හොඳයි. දෙන්නේ 3 දෙනෙක් විතර ආරම්භ කරනවා වැඩි. පැය 9යි මිනිත්තු 30යි. හොඳයි. හිමාය වැඩේ කරලා තියෙනවා. සෙතුකි හරි. ඩේමියන් හොඳයි. රොසඳු හරි. ඔන්න කාලය සම්බන්ධ ගැටලු. ඊළඟ එක ගත්තොත් කවුරු හරි පිළිතුරක් ගන්න පුළුවන් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒක අපිට ගන්න පුළුවන් ලේසිම විදිය තමයි 100 කියන සංඛ්‍යාව අරගෙන දැන් මේක තියෙන්නේ පාදයේ 2 සහ පාදයේ 3නේ. 100 කියන සංඛ්‍යාව අරගෙන ඉවර වෙලා 2න් සහ 5න් යන සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. 5න් බෙදුවොත් 20යි. ආපහු 5න් බෙදුවොත් 4යි. දැන් 2න් බෙදුවොත් 2යි. 2න් බෙදුවොත් 1යි. ඔන්න ඔහොම. එතකොට ඔයගලන්ට පේනවා 100 කියන කෙනාව නිර්මාණය වෙද්දි පහේ පැටව කීයක් ඕන වෙනවද? පහේ පැටව දෙන්නයි. දෙකේ පැටව දෙන්නයි. කියන්නේ දෙකේ පැටව දෙන්නයි පහේ පැටව දෙන්නෙක්ගෙන් තමයි 100 හැදෙන්නේ. එහෙමනම් x කියන්නේ 2යි y කියන්නේ 2යි. ඔන්න අංක 14. ඔන්න අංක 14. හරිනේ. තර්ශි වැරදි එහෙමනොත්. දෙකේ පැටව දෙන්නයි ඕනේ පහේ පැටව දෙන්නයි ඕනේ. හොඳයි. අංක 14ත් හරි. අංක 15ට ගියොත් සදිශ සංඛ්‍යා පාඩම. මොකද හිතන්නේ? ඍණ 5යි කීයයි තිබ්බොත් පිළිතුර ධන 1ක් වෙන්නේ. ඍණ 5යි ධන කීයයි තිබ්බොත් පිළිතුර ධන 1ක් වෙන්නේ.
එක දවසක් කාටත් ඍණ 5යි ධන කීයද? ඔයගොල්ලෝ හිතන විදියට. ඔව් ඍණ 5යි ධන කීයයි ආවොත් පිළිතුර ධන එකක් වෙයි. ඔව් ඔයගොල්ලෝ කියන කතාව හරි. ධන 6. ධන 6. ඒ මොකද බලන්නකෝ එකක් ඍණ වෙලා අනික ධන තිබ්බොත්නේ අඩු වෙන්නේ. එහෙනම් උත්තරේ එකක් එන්න නම් ධන 6න් 5ක් අඩු කරොත් අන්න ධන එකක් කියලා. පිළිතුර ධන 6යි. ඔන්න ප්‍රශ්න අංක 15. ඊළඟ එක සමචතුරස්‍ර පෙරමීරයකට තියෙන දාර සහ මූණක් ගන්න. ඉතින් යට අඩිය සමචතුරස්‍රයක්. එහෙනම් වටේ ත්‍රිකෝණ 4ක් තියෙනවා. මුහුණත් 5යි. දාර ගත්තොත් 4යි 4යි 8යි. ඒකත් හරිනේ. දාර 8යි මුහුණත් 5යි. ඒකත් අවුලක් නෑ. ගොඩක් කට්ටිය එකක් සාර්ථකයි. වෙරළු ගෙඩි තොගයක් නීතා සහ සීතා අතර 2:3 අනුපාතයට බෙදුව විට නීතාට ලැබුණා. එහෙනම් ඉස්සෙල්ලාම බෙදුව මුළු කොටස් ගන්න. ඒක මේකෙදි වැදගත් වෙන්නේ නැහැ. නමුත් හොයමුකෝ. එහෙනම් බෙදුව මුළු කොටස් ගන්න වෙන්නේ කොච්චරක්ද? 5යි. අපිට දීලා තියෙන්නේ හැබැයි මොකක්ද? දැන් මේකේ බෙදලා තියෙන්නේ නීතයි සීතයි අතරනේ. නීතට 3යි සීතට 2යි. නෑ ඒක අනිත් පැත්තට නේ. නීතට 2යි සීතට 3යි. නීතාට ලැබුණු ගෙඩි ගන්න තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටස් දෙකක වටිනාකම තමයි දීලා තියෙන්නේ කීයයි කියලාද? 18යි කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් කොටස් දෙකක් සමානයි ගෙඩි 18. ටක් ගාලා අපිට පුළුවන් කොටස් එකක් හොයාගන්න. 18 දෙකෙන් බෙදුවොත් ගෙඩි 9යි. එහෙමනේ. කොටස් දෙකක වටිනාකම 18 නම් කොටස් එකක් වටිනාකම ගෙඩි 9යි. එහෙනම් හම්බ වෙන්නේ සීතාට. එහෙනම් සීතාට ලැබුණු කොටස කියන්නේ නැත්නම් ප්‍රමාණය කියන්නේ ආර්යගේ එක කොටසක වටිනාකම 9 නම් සීතට හම්බ වෙන කොටස් 9ක්. 9 කොටවල් 3ක්. මොකද අත් කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද? හොඳයි. ගවිෂ වැඩේ කරලා තියෙනවා. ඔන්න 17. මම කැමතියි කට්ටිය අඩුපාඩු හරි ගස්ස ගන්නවා නම්. හරි. හොඳයි. රොසබ වැඩේ කරලා තියෙනවා. ඔන්න කෙටි ප්‍රශ්න සෙට් එක හරි. අංක 17. හරි. ඊළඟ එකට යන්නම්. අංක 18 ප්‍රතිශත ලෙස දක්වන්න. ඉතින් අපි දන්න ඕනෑම භාගයක් වේවා දශමයක් වේවා ප්‍රතිශතයක් කරන්න කිව්වොත් හරි මොකද්ද අපි කරන්න ඕනේ? ඔව් මේ දීලා තියෙන සංඛ්‍යාව අරගෙන 100 ගුණ කරන්න. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. එහෙනම් දශම අමතක කරලා ගුණ කරා 400 දශම ස්ථාන 1යි තියෙන ඇරියා 140යි. එහෙනම් මේකත් ප්‍රතිශතයක් කරන්න 100 ගුණ කරා. එහෙනම් දශම අමතක කරලා ගුණ කරා 500යි. දශම ස්ථාන දෙකක් මෙතන තියෙනවා. දෙකක් අයින් කරා. එහෙනම් 105යි. ඔන්න අංක 18. 140යි පළවෙනි එකට 105යි දෙවෙනි එකට. ලීටර් මිලිලීටර් කරන්න. එහෙනම් ලීටර් මිලිලීටර් කරන්න නම් මේක 1000 ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ 6800. හොඳයි. චිනල කියන කතාව හරි. ඔන්න අංක 19 දක්වා බැලුවා. අංක 19 දක්වා බැලුවා.
අවසාන ප්‍රශ්නේ එහෙමනම් හරි ඊළඟ කාරණේ අවසාන කාරණේ කෙටි ප්‍රශ්න අංක 20 ඝනකාභාකාර පෙට්ටියක පරිමාව දීලා තියෙනවා පතුලේ දිග පල්ල දීලා තියෙනවා එහෙනම් උස කැමති මෙහෙම හොයනවා නම් ඔයගොල්ලෝ අපි දන්නවා පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස ඉතින් පරිමාව වෙනුවට 60 දාන්න පුළුවන් දිග දන්නේ 4යි කියලා ඒත් එක්කම පළල ඇවිල්ලා පල්ල එක 3යි සෙන්ටිමීටර් 3යි අපි දන්නේ නැහැ උස අපි හිතමු h කියලා එහෙනම් 60 සමානයි 4 3 12යි h h තනි කරන්න දෙපැත්තම 12න් බෙදමු එහෙනම් කීයක් ඒවිද h කියන්නේ ඔන්න උස 5යි ඔතනට වෙනකන් කට්ටිය අඩුපාඩු හරි ගස්ස ගන්නකෝ ඔතනට වෙනකන් ඔව් අඩුපාඩු තියනවලු හරිද හොඳයි සමහර කට්ටිය 40 34ක් තියෙනවා හොඳයි හොඳයි 33ක් තියෙන කට්ටියක් තියෙනවා හොඳයි හරි එහෙනම් යන්නම් බලන්න හරි ඔන්න පළවෙනි කොටසේ ලකුණු ටික දැන් මම යන්නම් දෙවෙනි කොටසේ කතාවට බලන්න හොඳයි සිනලි ගොඩක් හොඳයි 40න් 40ම තියෙනවා උද්දීපත් මම හිතනවා 40ම ඇති කියලා දෙමියන් හොඳයි මිෂෙල් ගොඩක් හොඳයි හරි දැන් යන්න දෙවෙනි කොටසට එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ හා වෙනත් ඕනෑම ප්‍රශ්න පහකට හරි කමන්නේ අපි ඔක්කොම ටික සාකච්ඡා කරමු හරි තමුන් කරලා තියෙනවා නම් කොටස් සමහරක් ඒවත් ඇරලා නම් බලන්න පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඒකට ලකුණු අපිට හම්බ වෙනවා 16ක් හරි මුලින්ම කියනවා බදා මිශ්‍රණය සකස් කිරීමේදී හරි බදා මිශ්‍රණය සකස් කිරීමේදී හරි මොකක්ද අපිට කියන්නේ බදා මිශ්‍රණය සකස් කිරීමේදී හුණු වැලි හා සිමෙන්ති 3.5 අනුපාතයට මිශ්‍ර කිරීමේදී හදන්නේ හරිද එහෙනම් බදා මිශ්‍රණය සකස් කරන්නේ හරි හුණු ඇවිල්ලා 3යි වැලි ඇවිල්ලා 5යි සිමෙන්ති ඇවිල්ලා 2යි ඉහත මිශ්‍රණයේ තාච්චි 120ක ඇති හුණු තාච්චි ප්‍රමාණය. එහෙනම් අපි බැලුවොත් මිශ්‍රණයේ මුළු කොටස් ගන්න. ළමයි මුළු කොටස් කොච්චරක් තියෙනවද? මුළු කොටස් 3යි 5යි 2යි. මුළු කොටස් 10යි. එහෙම නේද? එතකොට මේ කොටස් 10යිම වටිනාකම තමයි මිශ්‍රණයේ තාච්චි 120ක් කියන්නේ. ඒ කියන්නේ කොටස් 10ක් තමයි 120 කියන්නේ. කොටස් 10ක් සමානයි 120යි. එහෙනම් කොටස් එකක් කියන්නේ 120 බෙදමු අපි 10යි. එහෙනම් කීයද 12යි. එහෙම නේද? එහෙමනම් ඔන්න එක කොටසක වටිනාකම හෙව්වා. දැන් අපිට වැඩේ ලේසි. ඇයි මම වැඩේ ලේසි කියන්නේ? දැන් අපිට තියෙන්නේ මොකක් කරගන්නද?
ඉහත මිශ්‍රණයේ තාච්චි 120ක තියෙන හුණුනේ. හුණු ඇවිල්ලා කියන්නේ කොටස් 3ක්නේ. ඒ කිව්වේ ළමයි 12 ඒව 3ක්. එහෙනම් 12 කොටස් 3ක්. එහෙනම් 36යි. එන්න පළවෙනි එකට අදාළ පිළිතුර. උත්තරේ 36යි. හරිනේ. ලකුණු 3යි මේ ප්‍රශ්නෙට. ලකුණු 3ක් දාගන්න මේ ප්‍රශ්නෙට. ඒකට 36යි. ඊළඟට රෝමාංක 2 අපිට අනිත් පැත්තට අපේ ප්‍රශ්නේ අහනවා. වැලි තාච්චි 40ක් තියෙනවා නම්. ඉතින් වැලි කියන්නේ ළමයි කොටස් 5ක්නේ. වැලි කියන්නේ කොටස් 5ක්නේ. වැලි තියෙනවා නම් තාච්චි 40ක් මුළු තාච්චි ප්‍රමාණය. ඒතර වැලි කියන්නේ කොටස් 5ක්නේ. එතකොට ආපහු සැරයක් ගන්න වෙනස් වෙනවා රෝමාංක 2ේදී. කොටස් 5ක් කියන්නේ තාච්චි 40ක්. එහෙනම් ටක් ගාලා හොයාගන්න පුළුවන් කොටස් එකක් කියන්නේ කීයද කියලා. එහෙනම් 40 බෙදන්න ඕනේ 5න්. එහෙනම් එක කොටසක වටිනාකම 8යි. හරිද? ඒ අනුව මුළු තාච්චි ප්‍රමාණය කියන්නේ තාච්චි 10ක්නේ. මේ කොටස් ප්‍රමාණය 10ක්නේ. එහෙනම් 8 ඒව 10ක්. එහෙනම් 8 වරක් 10 කීයද? අන්න 80යි. එතනට අදාළ පිළිතුර එහෙමනම් අන්න 80යි. ඔන්න රෝමාංක 2. හොඳයි. ඒකත් අපේ සමහර කට්ටිය වැඩේ හරි කියලා තියෙනවා. සතුටුදායකයි. රෝමාංක 2 හරි. රෝමාංක 3 ඔන්න කියනවා. මෙම මිශ්‍රණයේ ඇති හුණු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස. හුණු ප්‍රමාණය කියලා කියන්නේ කොටස් 3ක්නේ. ඒ කියන්නේ 10න් පංගු 3ක්. මුළු මිශ්‍රණය කියන්නේ 10ක්. හුණු ප්‍රමාණය කියන්නේ කොටස් 3ක්. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න මම ඔයගලන්ට කියලා දුන්න කෙටි ක්‍රමයක් භාගය ප්‍රතිශතයක් කරන්න 100න් ගුණ කරන්න. 100 පහළ ඉන්නේ 1. එහෙනම් 3 වරක් 100 300යි 10 වරක් 1 10යි. එහෙනම් බෙදුවොත් 130යි. ඔය උත්තරේ ගත්ත කවුරු හරි ඉන්නවද රෝමාංක 3ට? හොඳයි ගවිෂ අරගෙන තියෙනවා. උසිඳු වැඩේ කරලා තියෙනවා. හොඳයි. හරි. ඉහත අනුපාත ඊට පස්සේ අපිට කියනවා තව කතාවක් මෙන්න මෙහෙම. මොකක්ද අපිට කියන්නේ ඊළඟ කතාවේදී ඉහත අනුපාතයට සකස් කරන මිශ්‍රණයක තාච්චි 200කට තාච්චි 200කට වැලි දාලා තියෙනවා 20ක් සහ හුණු 30ක්. එහෙනම් නව මිශ්‍රණයේ අඩංගු වැලි ප්‍රතිශතය. එහෙනම් ඉහත අනුපාතයට සකස් කරන ඒ කියන්නේ 3 අණු 5 අණු 2 අනුපාතයට මේෂ කරපු සකස් කරපු මිශ්‍රණයක තාච්චි 200කට. එහෙනම් මේ තාච්චි 200 ඇතුලේ අපි බලන්න ඕනි තාච්චි 200 ඇතුලේ කොච්චර තියෙනවද කියලා. එහෙනම් ඉස්සලාම අපි හොයාගමු තාච්චි 200ක් කියන්නේ කොටස් 10ක්නේ. තාච්චි 200ක් කියන්නේ කොටස් 10ක්. එහෙනම් කොටස් එකක් කියන්නේ 200 බෙදන්න ඕනේ 10යි. ඒ කියන්නේ 20ක්. ඒ අනුව අපි දන්නවා ඒ තාච්චි 200 ඇතුලේ තියෙන කුණු කොච්චරක් තියෙනවද? වැලි කොච්චරක් තියෙනවද? ඒත් එක්කම සිමෙන්ති කොච්චරක් තියෙනවද කියලා. කුණු කොටස් 3ක් තියෙනවා. ඒ කියන්නේ 20 3ක් 60යි. වැලි තියෙනවා කොටස් 5ක්. ඒ කියන්නේ 20 5ක් 100යි. ඒත් එක්කම සිමෙන්ති තියෙනවා 20 කෑලි 2ක්. ඒ කියන්නේ 40ක්. ඔන්න මම හොයාගත්ත ළමයි ඉස්සෙල්ලාම අර තාච්චි 200 ඇතුලේ තියෙන කුණු ප්‍රමාණය, වැලි ප්‍රමාණය, සිමෙන්ති ප්‍රමාණය. හරිද? ඔය කියන තැනට තමයි ගෙනල්ලා දාන්නේ තව වැලි 20ක්. වැලි ගොඩ වැඩි වෙනවා 20කින්. ඊට අමතරව හුණු තාච්චි 30ක් එකතු කරනවා. ඒතර හුණු ගොඩ වැඩි වෙනවා 30කින්. එහෙනම් නව මිශ්‍රණයේ අඩංගු වැලි ප්‍රතිශතය.
හරිද? නව මිශ්‍රණය අඩංගු වැලි ප්‍රතිශතය. එතකොට නව මිශ්‍රණය තුල හරි වැලි ප්‍රමාණය කොච්චරක් තියෙනවද නව මිශ්‍රණේ? මුලින් 100ක් තිබ්බා අලුතෙන් 20ක් එකතු කරා 120යි. මුළු ප්‍රමාණය නව මිශ්‍රණය ඇතුලේ තියෙන මුළු ප්‍රමාණය විල කොච්චරද? කුණු 90යි මේවා 120යි අරවා 40යි. ඒතර ඔක්කොම 250යි. එහෙනම් නව මිශ්‍රණය තුල මුළු ප්‍රමාණය 250යි. ඒ 250න් 120ක්ම තියෙන්නේ වැලි. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න මොකද කරන්නේ? 100ෙන් ගුණ කරන්න. 100 පහල 1. නෑ 120 100ෙන් වැඩි වෙනවා කියන්නේ අකට බිංදු දෙකක් එනවා. ඒක බෙදීම 250. එක බිංදුවකට එක බිංදුවක් කපමු. හරිද? එවන එක බිංදුවට එක බිංදුවක් කැපෙනවා. එහෙනම් 1200 බෙදීම 25. 4යි 8යි 148යි. මේ උත්තරේ ගන්න බැරි වෙන්නේ නැති ගොඩක් විට මේ ප්‍රශ්නේ අමාරු හින්දා ගොඩක් අය නේද? ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ නම් ගත කවුරුත් නැත. ආපහු පැහැදිලි කරන්න ඒක ටිකක් අමාරු ගැටලුවක්. මේ කියන මිශ්‍රණයක් තියෙනවලු වෙනත් මිශ්‍රණයක්. හැබැයි අර අනුපාතෙම මිශ්‍ර කරලා තියෙනවලු. කොහොමද මිශ්‍ර කරලා තියෙන්නේ? හුණුයි වැලි සිමෙන්ති 3:5:2 3ට 5ට 2 අනුපාතයට මිශ්‍ර කරලා තියෙන්නේ. ඒ කියන නව මිශ්‍රණයේ අඩංගු වැලි ප්‍රතිශතය. ඒ කියන්නේ මේ මිශ්‍රණයේ තිබ්බ තාච්චි 200ට තවත් වැලි 20කුයි හුණු 30කුයි ගෙනලා දාලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම බලනවා මොකක් කරන්න ඕනේද? හරි මොකක් කරන්න ඕනේද කියලා. කලින් ওই තාච්චි 200 ඇතුලේ කොටස් 10ක් නේ. ඒ කියන්නේ කොටස් 10ෙම වටිනාකම 200 නම් එක කොටසක වටිනාකම 20යි. ඒ අනුව මුලින් තිබ්බ හුණු ප්‍රමාණය, වැලි ප්‍රමාණය, සිමෙන්ති ප්‍රමාණය. ඊට පස්සේ මේ මොකක්ද මම මේ කරලා තියෙන්නේ? මේ මොකක්ද මේ කරලා තියෙන්නේ? ඒ කිව්ව නව මිශ්‍රණය හැදෙන්නේ කොහොමද? හුණු අලුතෙන් ගෙනල්ලා 30ක් එකතු කරනවා. වැලි අලුතෙන් ගෙනල්ලා 20ක් එකතු කරනවා. ඒ 20 අතන්ට එකතු කරලායි තියෙන්නේ. ඒ අතුව නව මිශ්‍රණය ඇතුලේ හුණු තියෙනවා 90ක්, වැලි 120ක්, සිමෙන්ති 40ක්. හරිද? එහෙනම් මුළු ප්‍රමාණය 250යි. එහෙනම් 250න් එක 120ක්ම තියෙන්නේ වැලි. අහන්නේ වැලි ප්‍රතිශතය. අන්න වැලි ප්‍රතිශතය. හරි ගස්ස ගමු බලන්න. මට හිතෙනවා ඒක නම් ගොඩක් කට්ටිය වැරදි ඇති කියලා. හරිනේ. දැන් මොකක්ද ඒ උනේ කියන එක කට්ටියට පැහැදිලි ඇති. ශිනලි මොකක්ද තත්ත්වය? උද්දීප මොකෝ තත්ත්වය? අන්තිම එක නම් වැරදිලා ඇති. ඔව් ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් 8 වසර මට්ටමේ ගැටලුවක් මම මේ දීලා තියෙන්නේ. කට්ටියට පොඩ්ඩක් හිතන කට්ටියට පුළුවන් වෙන්න ලේසි. පුළුවන්ද කියලා බලන්න. හරි ඊළඟ ප්‍රශ්නයට යන්නම්. ඔන්න අනුපාත යටතේ මුල කොටස් ටිකේ ලකුණු 12 තිබ්බේ. මම හිතනවා එතන නම් 12න් 9ක් තමයි ගොඩක් අයට ඇත්තේ කියලා. හරි ඊළඟ ප්‍රශ්නයට යන්නම්. 2000 පද ප්‍රශ්නය ඇවිල්ලා 2017 වර්ෂයේ කන්දඋඩ මහා විද්‍යාලයේ එක් විෂය ධාරාවන්ගේ අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව හා සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව. ඉදිරිපත් වූ සහ සමත් වූ එම තොරතුරු බහුතීර ප්‍රස්ථාරයක නිරූපණය කරන්නලු.
එහෙමනම් මම සිරස්සක්ෂය තුළට ගත්තොත් හරි මම සිරස්සක්ෂය තුළට ගත්තොත් හරි මම මේ පැත්තට සිසුන් සංඛ්‍යාවත් මේ පැත්තට විෂය ධාරාවත් සිසුන් සංඛ්‍යාව තියෙන්නේ උපරිමව 75ක් වෙනකම් හරි මම 10 20 කියලා ගන්නම් මේ පැත්තට මම විෂය ධාරාව මේ පැත්තට සිසුන් ගන්න හරි හරි මම එක තීරුවක් ගන්නම් විද්‍යාවට ඉදිරිපත් වූ සිසුන් 40ක් ඉන්නවා විද්‍යාවට සමත් වූ 25ක් ඉන්නවා හරි අපි වෙන වෙන වශයෙන් දැක්කොත් එහෙම අපි මේ පෙන්වන්න කළ දේ මොකක්ද කියලා රතු පාටින් පෙන්නලා දෙන්නේ මොකක්ද ඒත් එක්කම නිල් පාටින් වෙන් කළ දෙන්නේ මොකක්ද හරි මේකෙන් පෙන්වන්න කරලා දෙන්නේ රතු පාටින් පෙන්වන්න කරලා තියෙන්නේ ඇවිල්ලා ඉදිරිපත් වූ ඒත් එක්කම මේ නිල් පාටින් පෙන්නලා තියෙන සමත් වූ හරි ඔය විදියට දැන් මේ අපි මම මේ අක්ෂර ලකුණු කරලා නැහැ මේ පැවිල්ලා විද්‍යාව ඊළඟට කලා ඊළඟට වාණිජ්‍ය හරිද වැඩි ඒ විදිහටම කලා අංශයට ඒ විදිහටම වාණිජ්‍ය අංශයට එකකට එකක් බඳලා මෙන්න මේක තමයි වැදගත්ම කරුණ හොඳේ ඕගොල්ලෝ පෙන්වලා තියෙනවනේ මොකද්ද මේ අඳුරු කරලා තියෙන කොටස් දෙක කියලා ඒක ඉතා වැදගත් ඒක තමයි අවශ්‍යම දේ ඒක හරියනම් ඔන්න තවත් ලකුණු හතරක් ඕගලන්ට ලකුණු කරන්න පුළුවන් ලබා ගන්න පුළුවන් ඔය අක්ෂර දෙක මාරු වුණාට කමක් නැහැ හැබැයි විෂය ධාරාව අනිත් පැත්තට ඇවිල්ලා සෙසුන් සංඛ්‍යාව මේ පැත්තට ගන්නත් පුළුවන් ඕගලන්ට තාක්ෂි කට් කරලා බලන්න එතකොට හරියයි සිග්නල් වල ගැටලුවක් හොයාගන්න ඇති අනිත් කැට්ටියට ගැටලුවක් නැහැ නේ බෝඩ් එක පේනවනේ හරි ඊළඟට එහෙමනම් ප්‍රශ්නාංක දෙකට යන ඔන්න ප්‍රශ්නාංක එකේ වැඩ කොටස අවසන් ලකුණු 16 ප්‍රශ්නේ අවසන්. දැන් යන්නේ අපි ලකුණු 11 ප්‍රශ්න වලට.
හරි. හරි ප්‍රශ්නක දෙකේ අපිට කියනවා මෙන්න මෙහෙම සුළු කිරීම ගණන් 4ක් ලකුණු දෙක ගානේ 4ක්. පළවෙනි එකට අදාළ උත්තරේ මම හිතනවා හැමෝම හරියට කරලා ඇති කියලා. මොකද හිතන්නේ? පිළිතුරක් දෙන්න පුළුවන්ද කාට හරි? ඔව් පළවෙනි එකට අදාළ උත්තරේ කීයක එන්නේ? මම පිළිතුර විතරක් දැම්මොත් මට එනවා මම හිතන්නේ 9යි 11යි 12න් 10ක්. ඔව් 12න් 10ක් එන්න ඕනේ අවසාන උත්තරේ. සරල කරොත් උඩ යටයි දෙවරක් චක්‍රයෙන් බෙදිලා 6න් 5. කරුරි ගත්ත දේ උත්තරේ 12න් 10යි තමයි පිළිතුර. සරල කරලා ගන්න පුළුවන් 6න් 5. කවුරුත් මම හිතන්නේ 6න් 5 නම් දාලා නැතුව ඇති. කැමතියි ඔයගොල්ලෝ මේ වගේ සරල කිරීම අවස්ථාවක් දකිනවා නම් 12න් 10 වැරදි නැහැ. නමුත් ලබන අවුරුද්දේදී අපි පිළිතුර සරලම ආකාරයෙන් තියන්න ඕනේ. ඒ කියන්නේ උඩ යටයි අපිට තවදුරටත් කපන්න පුළුවන් නම් කපලා අවසානයේ සරලම අවස්ථාවට ගෙනනනලා තියන්නත් ඕනේ. පළවෙනි වෙලේ මිශ්‍ර සංඛ්‍යා විෂම සංඛ්‍යා කරා හරේ සමාන කරගත්තා. ලවයේ පද අඩු කරා. එච්චරයිනේ ඔයගොල්ලොත් කරන්නේ නැත්තේ. සරල කිරීමත් කරලා තියන්න. හරි ඊළඟට දශම ගුණ කිරීමේ කතාව. මට ඒකට උත්තරේ දෙන්න බලන්න එහෙමනම්. දශම අමතක කරලා ගුණ කරා අන්තිමට දශම තිත තිබ්බා. ඒකනේ වෙන්න ඕනේ. මොකද්ද කට්ටිය ඔයගොල්ලෝ ගත්ත පිළිතුර? දශම අමතක කරලා ගුණ කරා. හොඳයි එතකොට එන්නේ 17457යි. 17457යි. ඒකලු එන්නේ. දැන් දශම ස්ථාන වෙන් කරන්න ඕනේ. මෙතන දශම ස්ථාන දෙකයි තියෙන්නේ එහෙනම් පිටිපස්සේ ඉඳලා දෙකක් වෙනවා. එහෙමනම් පිළිතුර 174යි 0.57යි. සෙනවිජ ගුණ කිරීමේ දෝෂයක් ඇති. 744 නෙවෙයි 174. ඊළඟට රෝමාංක 3 ඒකට අදාළ සුළු කිරීම බැලුවොත් මුලින්ම වරහන් තුලින් ආරම්භ කරන්න ඕන. එහෙම නේද? පළවෙනි පියවර වරහන් තුලින් ආරම්භ කිරීම. ඒක තමයි මුලින්ම. එහෙමනම් පහෙන් දෙකක් අඩු කරා 3යි. දැන් ඊට පස්සේ තියෙන්නේ ගුණ කිරීම. එහෙමනම් 3 3 9යි 9 2 18යි. එහෙනම් වමේශයට දකුණට එහෙනම් 29යි 22යි. උත්තරේ මේකට එන්නේ 22. හොඳයි සෙතුකේ විතරද හරි? ඔන්න ක්‍රමෙත් පම්පෙන්නවා. ගවේෂ වැඩේ හරි. ඒකට අදාළ පිළිතුර ඇවිල්ලා 22. සිනරි ඒකත් හරි වුණා. තවත් ලකුණු දෙකක් ලකුණු දාගෙන යන්න. තවත් ලකුණු දෙකක්. හොඳයි සිනරි කියන්නේ ඒ කතාවමලු. ඔන්න ඊළඟට රෝමාංක 4 බෙදීම දශම තිත කෙලින් දශම තිත තියලා මම හිතනවා කට්ටිය බෙදන්නේ නැති කියලා. 871.5 දශම තිත කෙලින් දශම තිත තිබ්බා. පහෙන් බෙදන්නයි තියෙන්නේ. 8ට 5 ඒවා 1යි. 37ට 5 සරක් 7යි. 35යි. 21ට 4යි. 20යි. 15කට 3යි. එහෙමනම් 174යි
දශම 3. ඒ උත්තරේ දෙතුන් දෙනෙක් අරගෙන තියෙනවා. හොඳයි. 174.3. හොඳයි. ඒ සුළු කිරීම හතර හරිනම් ලකුණු 8ක් වුණ දැනට තියෙනවා ඔයගලන්ට. එකකට දෙක ගානේ හම්බ වෙනවා. අඩුපාඩු ටික නිවැරදි කිරීම ටික කරගන්න. හරි. ආයන්න කොටසට ගියොත් පෑනක මිල රුපියල් 10ක්ද පැන්සලක මිල රුපියල් 8ක්ද වේ. පෑන් 3යි පැන්සල් 5යි මිලදී ගත්තේ. පෑනක මිල 10යි. එතකොට 10යිම ගොඩවල් කීයක්ද? පෑන් ගන්නේ 3යි නම් 10 3ෙන් ගුණ කරලා පැන්සල් 5යි. පැන්සලක මිල 8යි. ඒ වගේ 5ක්. එහෙනම් යන මුළු වේදම ගන්නේ දෙන්නව එකතු වෙනවා. 10 වරක් 3ෙන් එන්නේ පැන්සල් නෑ පෑන් 3ේ සල්ලි. 8 වරක් 6ෙන් 8 වරක් 5ෙන් එන්නේ පැන්සල් 5ේ සල්ලි. ඔන්න මුළු මුදල ගෙවීම දැක්වෙන ප්‍රකාශනය. ඒ අනුව මේක සුළු කරන්නලු එන්නේ මේකද උත්තරේ. අනේ 70 නේ. ඔව් උත්තරේ එන්නේ 70. ඔව් 70. ඔන්න තවත් ලකුණු 3ක්. ඔන්න ප්‍රශ්න අංක 2 ඔක්කොම හරිනම් 11න් 11ම හරි. ඔන්න ප්‍රශ්න අංක 2 ඔයගලන්ට දුන්නා. හොඳයි. ඊළඟ කාරණයට යන්නම්. හරි. ඊළඟ පාඩම සාධක හා ගුණාකාර මාපක් කිරීම. හරි. මේක අපිට කියනවා 19 පළවෙනි ගුණාකාර 3 ලියන්නලු. ඒ කියන්නේ ඉතින් 19 වරක් චක් කරේ. 19යි 38යි 57යි. හරි. 81 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියන්නලු. එහෙනම් 81 බෙදාගෙන යන්න එක දක්වා. ප්‍රථම සාධක වල ගුණිතයක් විදිහට ලියුවොත් එහෙනම් තුනේම පැටව 1යි 2යි 3යි. ඔන්න 81 ප්‍රථම සාධක වල ගුණිතයක් විදිහට. තුනේම පැටව 4 දෙනෙක්. කුඩාම පොදු ගුණාකාරය 15 30 45. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඒකට අදාළ උත්තරේ මට නම් හිතෙන්නේ මෙන්න මේ උත්තරේ එන්න ඕන. අන්න හරි. මාපෝසායකට අදාළ උත්තරේ එන්න ඕනේ 15. තුන් දෙනාම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. 20 ප්‍රථමක සාධක. ඒ කියන්නේ 20 කියන සංඛ්‍යාව බෙදන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව මොනවාද? දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකේ පැටව. ඔව්. දෙකේ පැටව 2යි 5 පැටව 1යි. මේකනේ 20 බෙදුවොත් එහෙම. එවනම් 20 බෙදන්න උදව් කරා 2 ඊට අමතරව 5.
එහෙනම් 2 හා 5 විතරයි. ඔතනට වෙනකම් බලන්න හරියද කියලා. කුඩා පොදු ගුණාකාරය 90 වෙනවා. මහා පොත් සාධකය 15 වෙනවා. ඔන්න ප්‍රශ්නාංක 3. ඒකත් හරියනේ. අවුලක් නැහැ. මම කූපෝපු මාපෝසා හොයන විදිය ගැන නැවත කියන්න යන්නේ නැහැ. අවුරුද්ද පුරාවම අපි ඒ ගැන කතා කරපු හින්දා. ඔන්න ප්‍රශ්නාංක 3 බලන්න ලකුණු 11ම කාට හරි තියෙනවද කියලා. කරපු කට්ටියට 11ම තියෙන කවුරු හරි ඉන්නවද? හොඳයි 11ම තියෙන කට්ටිය ඉන්න 4 දෙනෙක් විතර. හොඳයි. දැන් යනවා කාලයේ ආශ්‍රිත ගැටලුවට. ඒකට මුලින්ම ඔන්න 6 වසර වැඩක් තියෙනවා. මාස දින එකතු කිරීමක්, මාස දින අවුරුදු අඩු කිරීමක්. හරි එකතු කරොත් 25 20යි එකතු කරොත් අපිට එනවා 45ක් කියන්න බෑ එතනින් දින 30 ගොඩක් ගහලා අඩු කරනවා. එතකොට 15යි දින 30 ගොඩක් කියන්නේ මාස පැතරයක්දී එකක්. 7 10යි අරාපු එකයි අන්න 11යි. ඒක හරියද? 11යි දින 15. අඩු කිරීම ගත්තොත් දින 10න් 15ක් අඩු කරන්න. පුළුවන්ද? බෑන් මාසයක් ඉල්ල ගන්න බෑ. ඒ කියන්නේ 30ක්. දැන් පුළුවන් 30න් 3න් ගොඩක් එකක් ගන්නගෙන 30. 40න් අඩු කරන්න ඕනේ දැන් 15ක්. අන්න දැන් 25යි. හරි නේද? එතන දැන් තියෙන්නේ 2යි. මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්න. ඒකට 12යි. 12 2 14යි. එතන 4යි දැන්. අවුරුදු 2යි මාස 7යි දින 25යි. දැන් ඒ කොටසට ලකුණු පොඩ්ඩක් වැඩි ලකුණු දෙකක් තියෙනවා. හරිනේ. හොඳයි ඊළඟට ඒකෙම B කොටසට යන්නම්. අඹ ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිලට වඩා 20කින් වැඩිය. දොඩම් ගෙඩියක මිල x නම් අඹ ගෙඩියක මිල කියන්නේ නෑ 20කින් වැඩි. හරි අඹ ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිලට වඩා 20කින් වැඩි. එහෙනම් දොඩම් ගෙඩියක මිල x නම් ඊට වඩා 20කින් වැඩි. කියන්නේ x ධන 20. දොඩම් ගෙඩි 4ක් සහ අඹ ගෙඩියක් ගැනීමට 270ක් වැය වේ. එතකොට දොඩම් ගෙඩියක් ඇවිල්ලා කොච්චරද වෙන්නේ? දොඩම් ගෙඩි 4ක්. අපිට කියනවා දොඩම් ගෙඩියක් x. එහෙනම් දොඩම් ගෙඩි 4ක් කියන්නේ x ගොඩවල් 4ක්. 4යි x. අඹ ගෙඩියක් කියන්නේ x එකතු කිරීම 20ක්. මෙන්න අදාළ සමීකරණ. අඹ ගෙඩි 4ට දොඩම් ගෙඩියක x නම් දොඩම් ගෙඩි 4ක් 4යි x. අඹ ගෙඩි එකක් කියන්නේ x ධන 2. නෑ x ධන 20 නේ. ඔව් x ධන 20. එතකොට 2 නෙවෙයි. අඹ ගෙඩියක මිල x ධන 20.
දැන් එහෙමනම් සජාතීයවද සුළු කරොත් 4x එකතු කිරීම x කියන්නේ 5x ධන 20ට ඍණ 20ක් අනිත් පැත්තට ඍණ 20. හරි ධන 20 වල ඍණ 20ක් අනිත් පැත්තට ඍණ 20ක් x ධනිකයන් දෙවැත්තෙන් පහින් බෙදමු. x කියන්නේ අඹ ගෙඩියක මෙතන. ඒ කියන්නේ රුපියල්. ඔය උත්තරය ආපු කෙනෙක් ඉන්නවද? ඔව්. හරි. ඊළඟ කාරණේ අපිට කියනවා ක්‍රිස්තු වර්ෂ 1970 දශකයේ. හොඳයි උත්තර අතක ගොඩක් ඉන්න හොඳයි. දශකය මොකක්ද කියලා අහනවා. නම් දශකය හොයන්න නම් අග ඉලක්කම් එකක් කපන්න. 190යි. අගට කිසිවක් එකතු කරන්න එපා. එහෙනම් කීවෙනි දශකයේද? 190යි. මොකද අපි එකතු කරේ නැත්තේ? කාට හරි මතකද? අග ඉලක්කම කපලා ඊට පස්සේ එකක් එකතු කරන්නේ ඇයි? එකතු කරන්නේ නැත්තේ ඇයි කියලා. එකතු කරන්නේ කොයි වෙලාවකටද? එකතු කරන්නේ නැත්තේ කොයි වෙලාවකටද? දැන් එකතු කරන්නේ නැති අවස්ථාවක් මේක. බිඳුවක් එකතු කරනවා කියලා දැන් මේකයි මම. හේතුව තමයි සිනලි මතකද හේතුව? අර අගට එකක් එකතු කරන්නේ නැත්තේ මොන වෙලාවකටද? බිඳුව තියෙන වෙලාවට. very good. අගට බිඳුව තියෙනවා නම් එකක් එකතු කිරීම අවශ්‍ය නැත. ඒ විදිහටම සියවස බලන්න අග ඉලක්කම් දෙකක් අපලා දාන්න. එතකොට ඉතුරු වෙන්නේ 19. ඊට කිසිවක් එකතු වෙන්න ඕනේ නැහැ. එහෙනම් 19 වැඩි. අගට බිඳුව තිබ්බොත් එකක් එකතු වෙන්නේ නැහැ. ඒක මතක තියාගත යුතුමයි. ඊළඟ එක එහෙමනම් ලීටර 4යි මිලිලීටර් 32. හැබැයි මිලිලීටර් 32 0.32 කරන්න ඕනේ. නැත්නම් මිලිලීටර් 32 අංක 3ක් නැතුව යනවා. 4ට නැහැ. 40ට 9ක් 4යි 36යි 43ට 9ක් 4යි 36යි 72ට 9ක් 8යි. එහෙනම් ලීටර 0යි මිලිලීටර් 448යි. හරිද බලන්න. හරි. ඔන්න බලන්නකෝ ඔතනට වෙනකන් ලකුණු 11ම. ඔතනට වෙනකන් ලකුණු 11ම තියෙනවද කියලා. හොඳයි. සමහර කට්ටිය ඔක්කොම අරගෙන තියෙනවා. හොඳයි. 11ම ගත්ත ගොඩක් කට්ටිය ඉන්නවා. අඩුපාඩු ටික නිවැරදි කිරීම කරගමු. හොඳයි තාරුෂි. හරි. ඊළඟ ප්‍රශ්නේ යන්නම්. හරි. පස්වෙනි එක නිර්මාණ ගැටලුව. මුලින්ම අපිට කියනවා AB සමාන 8යි cm වල මොකක්ද AB සමාන 8ක් වන සරල රේඛා ඛණ්ඩයක්. ඉස්සල ගානේ 11ම ගොඩක් අට නෑ සෙතුක එතන අර අඹගෙඩියකුත් ගන්න ඕනේ ඒකයි වැරද්ද ඔයාලගේ. 4x ට අමතරව තව එකතු වෙන්න ඕනේ x ධන 20ක්. මොකද අඹගෙඩියක
සහ දොඩංගෙඩි දෙක මිල වෙනස්. හරි. එහෙනම් AB සමානයි 8යි CM වෙච්ච රේඛා ඛණ්ඩයක් යනවා. හරි. ඒක 8යි AB කියලා නම් කරා. ඒ කේන්ද්‍රයේ වූද අරය 4ක් වූද. ඉතින් අරය කියන්නේ මෙතන ඉඳලා වෘත්ත අවුට්ලයින් එකට තියෙන දුර. හරි වෘත්තයක් නිර්මාණය කරන්නට. හරි ඒ කේන්ද්‍රය කියන්නේ 4 කාර්යයක් නේ තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ දිග 8 නම් මෙන්න මේ හැරෙන් වගේ තමයි යන්න ඕනේ. හරි මම දලස ගහනක් යනකොට වෘත්තය යන්න ඕනේ මෙන්න මේ ආකාරයට. හරිද බලන්න වෘත්තයක් යන්න ඕනේ. ඒ වගේම B කියන කේන්ද්‍රය අරේ 5ක් වෘත්තයක් නම් දෙන්නත් ඕනේ. වෘත්ත දෙක සයිස් දෙකක් එතකොට. වෘත්ත දෙක ඇවිල්ලා සයිස් දෙකක් වෙන්න ඕනේ එතකොට. එක වෘත්තයක් කරනවා මේ විදිහට. අනිත් එකේ අරය කලින් එකට වඩා විශාලයි. මෙන්න මේ විදිහට. එක කාර්යය ඇවිල්ලා 4යි. මෙතන මෙතන තියෙන්නේ 4යි. අනිත් එක්කෙනාගේ අරය වෙනවා මෙතන මෙතන 5ක්. වෘත්ත දෙක ඡේදනය වෙන ලක්ෂ්‍යය 1 ලක්ෂයක් වෙන්න මෙතන. වෘත්ත දෙක හැපෙනවා මෙතන අනිත් ලක්ෂ්‍යය ඇවිල්ලා වෙන මෙතන. මේක C1යි D1යි. CD දුරමයි ඉන්නේ. කොච්චරක් කරනවද CD දුර? ඒත් එකම ACB. CD දුර වෙනපු කෙනෙක් කියන්නකො CD දුර කොච්චරක් ආවද ඒත් එක්කම ACB කෝණයේ විශාලත්වය කීයක් වෙනවද කියලා. සෙන්ටිමීටර 7.8ක්. ඔන්න ඔය උත්තරේ එනවා. ලැබුණ නැත්නම් සෙන්ටිමීටර 7යි මිලිමීටර 8යි කියලා ගන්නත් පුළුවන්. ඔය උත්තර දෙකෙන් ඕන එකක් හරි.
එකක පොඩි වැරද්දක් තියෙනවා. මෙන්න මෙතන B එනවා. සමහරක් ටියුට් වලේ වැරද්ද හදලා නැතුව ඇති. සමහරක් ටියුට් වල නම් වැරද්ද හැදුවා මම. මෙතන B රෝමාංක දෙකේ රෝමාංක තුනේ එන්නෝනේ B කේන්ද්‍රය. A නෙවෙයි B. ෆිනලි පොඩ්ඩක් එක හරි ගස්ස ගන්න. එතන එකක A දෙවෙනි එකේ B. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් නිවැරදි කිරීම කරගන්න. ඊට පස්සේ බලන්න ACB කෝණය මෙන්න මේ ACB කෝණයේ විශාලත්වය මැනලා කීයක් විතර එනවද කියලා. මේ ACB කෝණයේ විශාලත්වය. ඕක අවිෂයක වෙනස් කරගන්න. මේක B. මට ACB කෝණයේ විශාලත්වය මැනලා කියන්නකෝ. කොච්චරක් ඒවිද? කියලා ඔන්න සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කරගන්න විදිහ. වෘත්තයක් ඇඳ අරේ සෙන්ටිමීටර් 5ක් වෙච්ච හරි අරේ සෙන්ටිමීටර් 5ක් වෙච්ච වෘත්තයක් ඇඳ ඒ අරේ වෙනස් නොකර ඒ කියන අරේ වෙනස් නොකර මේ කියන අරේම අරගෙන ඔය කියන අරේම අරගෙන වටේටම මාක් කරගෙන යන්න. මෙතනලා ඉදිරියට ඡාපයක් ඒකම මෙතනලා ඉදිරියට එතන ඉඳලා ඉදිරියට එතන ඉදිරියට ඊට පස්සේ ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඔය ලක්ෂ දෙක කැපෙන තැන් ටික යා කරගන්න. වෘත්තය කැපෙන ස්ථාන ටික යා කරගන්න. හරියටම මැනලා බලන්න පාද පහත් එකිනෙකට සමාන වෙනවද කියලා. ඔන්න පස්වෙනි ගැටලුව. සවිදි ෂඩාශ්‍ර නිර්මාණය. හරි. යන ඊළඟ වැඩේට එනවනම් ඔන්න සවිදි ෂඩාශ්‍ර නිර්මාණයත් හරි. ඊට පස්සේ මම යනවා බලන්න එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නේ. හරි. ප්‍රශ්න අංක 6 එහෙමනම් කාඩ්සිය තලය ඇසුරෙන් තමයි මේ කතාව තියෙන්නේ. එහෙනම් කාඩ්සිය තලයක් නිර්මාණය කරගන්න ඕනේ. හරි. මේක y අක්ෂය අනික x අක්ෂය. මේක y අක්ෂය විදිහට මම මේක x අක්ෂය විදිහට ලකුණු කරන්න. හරි. බිඳුවේට ධන 6 තෙක් තියෙනවා. හරි. 1 2 3 හරි. හරි පළවෙනි a ලක්ෂය 4 බිඳුව x ගේ 4යි y ගේ බිඳුව කියන්නේ එතරම්යි. මෙන්න a. ඊළඟට b බිඳුවේ 5. මෙන්න මෙතන. c කියන්නේ 1 1.
අනුපිළිවෙලින් යා කරන්න අඩු. මෙන්න මේ විදිහට සංවෘත රූපයක් ලබා ගන්න. ඇත්තටම ওই රූපේ නම් මොකක්ද? කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද? ওই රූපේ අඳගත්ත කෙනෙක් ඉන්නවද? කාර්සිය තලයේ මත හරියට ලකුණු තියලා. ඔව් අරගෙන තියෙනවා. මොකක් කියලාද අපි ওই රූපෙට කියන නම? ගාවිෂය මොකක්ද ওই රූපෙට කියන නම? මහා කෝණී ත්‍රිකෝණී. very good. එහෙම කියන්නත් පුළුවන්. සිංහලේ කියන කතාව හරියි. සිතුලේ කියන කතාව හරියි. මහා කෝණය නෙවෙයි මහා කෝණී ත්‍රිකෝණී. වැහිලානේ තියෙන්නේ. කෝණය නම් ඇවිලා. ඒක මහා කෝණී ත්‍රිකෝණය. ඔන්න එහෙමනම් ප්‍රශ්න අංක 6. කාඩසිය තලයේ පාඩමේ මහා කෝණී ත්‍රිකෝණී කියන එක හරි. හරි ඊළඟ ප්‍රශ්නේ. රූපේ අඳුරු කර කොටස ජලාශයක් වන අතර ඉතිරි කොටස භෝග. එහෙනම් මේ ටිකේ තමයි භෝග වර්ගාකර. මැද ටික ජලාශය. භෝග වර්ගාකර ඇති කොටස වර්ගඵලය. කියන මෙන්න මේක. එහෙනම් ඒ කොටසේ වර්ගඵලය හොයන්න නම් ඉස්සෙල්ලාම මුළු කොටේ වර්ගඵලය හොයන්න. හරි මුළු කොටේ වර්ගඵලය හොයලා ඉවර වෙලා එතනින් අපිට පුළුවන් මේ මැද කොටසේ වර්ගඵලය. දැන් මේ දිග 15යි. එහෙනම් මේක ඇල්ලක් 3 ගානේ යන්න ඕනේ. මේකත් 3යි මේකත් 3යි මේකත් 3යි. නෑ මේක ඇල්ලක් 5 ගානේ යන්න ඕනේ. එතන මෙතන 15 නම් මේක ඇල්ලක් 5 ගානේ. එහෙනම් භෝග වගාය කර ඇති කොටසේ පරිමිතිය. කියන්නේ වටේ දිගනේ මුලින්ම අහන්නේ. එන්න මේ ටික. මේක 3 නම් මේකත් 3යි. මේක 4 නම් මේකත් 7යි. මේ ටික 15යි. හරිනේ. එහෙමනම් 15 කොටස් 1යි 7 කොටස් 2යි 5 කොටස් 3යි හරි එතන 15යි 7 දෙක 8 3 කැලේ දෙකක් තියෙනවා. කියා කේවිද 30යි 44යි නෑ තර්ෂීට වඩා ලොකු උත්තරයක් එන්න ඕනේ. 7 කැලේ දෙකක් තියෙනවා 5 කැලේ තුනක් තියෙනවා 3 කැලේ දෙකක් තියෙනවා 15 කොටස් 1යි 30යි 44යි හරි ඔන්න භෝග වගා කර ඇති කොටසේ පරිමිතිය. කවුරුත් නැහැ වගේ උත්තරේ ගත්ත කෙනෙක්. හොඳයි එක්කෙනෙක් අරගෙන දෙන්න. ඊට පස්සේ ජලාශයේ වර්ගඵලය. එහෙනම් ජලාශයේ වර්ගඵලය කියන්නේ තියෙන දිග වැඩි කිරීම පල්ලනේ. 5 ගුණ කිරීම 3. වර්ග සෙන්ටිමීටර 15යි.
ඒකේ තාත්තේ මොකද 15 ගත්තේ එහෙනම් භෝග වගා කරපු කොටස වර්ගඵල ගන්න නම් මුළු වර්ගඵලය ඇවිල්ලා 15 සරක් 7 ඒ එන උත්තරෙන් අඩු කරන්න ඕනේ 15ක් 15 සරක් 7 කියන්නේ 105යි වර්ගඵලයේ ඒකක වර්ග සෙන්ටිමීටර ගවේෂකයන 95ක් වෙනවයි කියලා. එහෙමද? හරිද බලන්න තත්ත්වය කොහොමද? 90ද 95ද? 90 නේ? ඔව්. ඔන්න ප්‍රශ්නාංක 6. හරි ගවේෂණ ප්‍රණාලියත් හරි. ඔන්න ප්‍රශ්නාංක 6. සිනලි එතනට කන් හරිද? පරිමිතිය වැරද්දගෙන නැති සිනලි මං හිතන්නේ. වර්ගඵලයේ ඒකක වර්ග සෙන්ටිමීටර දාලා තියෙන්නත් ඕනේ නේද? හරි. ඒකටත් හැබැයි හුරු වෙලා තියෙන්න ඕනේ සිනලි. මොකක් හරි આવුත් මොකක් හරි කරන්න පුළුවන්කම. හරි අවසාන ප්‍රශ්නට යන්න අන්තිම ප්‍රශ්නේ. මොකක් ප්‍රශ්න තියනවාද? මෙතනට යනකම් අවුලක් නැහැනේ. ඊළඟ එක අංක 7 එහෙමනම් හරි 7 වෙනි කාරණේ අපිට කියනවා මොකක්ද ටෙස්ලාකරණයක් ඇඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. එක කරුණක් තමයි හිඩැස් පිහිටීම වෙන්න බෑ. හිඩැස් නොපිහිටිය යුතුය. අංක 2 කරුණ තමයි හැඩතල එක මත එක පතිත විය නොවේ. ඒකම නැත්තම් හැඩතල එක මත එක පතිත විය යුතු නොවේ. එහෙම නැත්තම් විය නොහැක. හැඩතල එක මත එක පතිත විය නොහැක. හිඩැස් පිහිටන්නත් බෑ හැඩතල එක මත එක පතිත වෙන්නත් බෑ. ඒක තමයි සැලකිලිමත් විය යුතු කරුණු දෙක. සම්පාද ත්‍රිකෝණයක් යොදාගෙන ශුද්ධ ටෙස්ලාකරණයක් අඳින්නලු. ඉතින් ඔයගලන්ට සම්පාද ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. ওই විදියට සම්පාද ත්‍රිකෝණයක් අරගෙන ඔය විදියට සම්පාද ත්‍රිකෝණයක් අරගෙන අඳින්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් අඳින්න ඒක ශුද්ධ ටෙස්ලාකරණය. ඒ හැඩතලේ විතරයි ගන්න පුළුවන්. වෙන හැඩතල ගන්න බෑ. ශුද්ධ ටෙස්ලාකරණයක්. වෙනත් හැඩතල ගන්න එපා. සම්පාද ත්‍රිකෝණයකට ආසන්න වශයෙන් හරි සමාන වෙන එක. ඊළඟ කාරණේ ඝන වස්තුවක දාර මුහුණත් ඔයිලර් සම්බන්ධය දෙන්න. මොකද ඔයිලර් සම්බන්ධය කියන්නේ ඕනෑම ඝන වස්තුවක මුහුණත්
ධන ශීර්ෂ සමානයි ධාර ධන දෙක. මේක තමයි යොල්ලර්ගේ සම්බන්ධය කියන්නේ. එහෙනම් ධාර 18ක් ඇති වස්තුවක මුහුණත් සහ ශීර්ෂ සමාන වෙයි. මුහුණත් ගානයි ශීර්ෂ ගානයි සමාන වෙනවා. ධාර 18ක් වෙනවා. එහෙමනම් මුහුණත් ශීර්ෂ දෙකම එක වගේ. ඒතර මේ පැත්තෙන් එන්නේ 20ක්. මේ දෙක සමාන වෙනවා නම් ශීර්ෂ කීයක් වෙන්න ඕනේද? ඔව්. හොඳයි. ඔයගොල්ලෝ කියන කතාව හරි. ශීර්ෂ ගාන 8ක් වෙන්න බෑ. මොකද වෙන්න ඕනේ? මුහුණත් ශීර්ෂ දෙක 10 10 වෙන්න ඕනේ. මොකද මේ පැත්තෙන් එනවනේ එකතුව 20ක්. මේ පැත්තෙන් එකතුව 20ක් එනවා කියන්නේ මේ පැත්තෙන් එකතුවත් 20ක් වෙන්න ඕනේ. නමුත් මේ දෙන්න එක වගේ. එන එක කැලලා කීය බැගින් වෙන්න ඕනේද? 10 බැගින් වෙන්න ඕනේ. ඔන්න එහෙමනම් ඒ කතාව. ඒක මොකද තාත්තේ? ශීර්ෂ ගානයි මුහුණත් ගානයි සමානයි. එතකොට ශීර්ෂ ගානයි මුහුණත් ගානයි සමාන වෙලා දකුණු පස එකතුව ඇවිල්ලා 20ක් වෙන්නත් බෑ. දකුණු පස එකතුව 20ක් වෙන්නත් ඕනේ, මුහුණත් ශීර්ෂ සමාන වෙන්නත් ඕනේ. එතකොට එක පැත්තකින් මුහුණත් ශීර්ෂ සමාන වෙනවා කියන්නේ අර පැත්තේ 20ක් වෙන්න නම් 10 10 වෙන්න ඕනේ. ඒක ගොඩක් කට්ටිය හරියට තියෙනවා සතුටුදායකයි ඒ කියන්නේ. හරි. අවසාන ප්‍රශ්නේ එහෙමනම් කතා කරන්න තියෙන පේපර් එකේ. අපි ප්‍රශ්න වන්න කෙටි ප්‍රශ්න 20ක් කතා කරා, රචනා ප්‍රශ්න 7ක් කතා කරා. හොඳයි. අවසාන ප්‍රශ්නේ එහෙමනම් කොළඹ සිට ගාල්ලට කිලෝමීටර් 120ක් දුරයි. කිලෝමීටර් 120ක්. එක අණු ලක්ෂ 5 පරිමාණයට ඇඳි ළඟ සිටියමක ඉහළ දුර දක්වා ඇති පරිමාණ දිග. එතකොට දැන් පොඩ්ඩක් අපි කල්පනා කරොත් මොකක්ද මේ මෙතන කියන එක අණු ලක්ෂ 5. එක අණු ලක්ෂ 5 කියන එකේ තේරුම පරිමාණ ඒත් එකම සැබෑ දිග. එක අණු 50000 කියන එකේ තේරුම ලක්ෂ 5 කියන එකේ තේරුම පරිමාණ ඇවිල්ලා සෙන්ටිමීටර එකකින් සැබෑ දිග ලක්ෂ 5ක්. සෙන්ටිමීටර ලක්ෂ 5ක්. හැබැයි මේක අහන්නේ ඔව් හරි. කිලෝමීටර වල එහෙනම් මේක මීටර වලට හරවගත්තොත් 100ෙන් බෙදන්න ඕන. එතකොට මොකද වෙන්නේ? බිංදු දෙකක් කැපෙනවා. එතකොට මීටර. මීටර කිලෝමීටර ගන්න අපෝ 1000ෙන් බෙදන්න ඕන. එතකොට මොකද වෙන්නේ? කිලෝමීටර 5යි. එහෙනම් මේකේ තේරුම පරිමාණ දිග සෙන්ටිමීටර එකක් හැන්දොත් පරිමාණ දිග කොච්චරක් වෙනවද? මේ සැබෑ දිග කොච්චරක් වෙනවද කියන එකද? පරිමාණ දිග සෙන්ටිමීටර එකක් හැන්දොත් සැබෑ දිග විදියට කිලෝමීටර කීයක් වෙන්නනවා කියන එකද? කිලෝමීටර 5ක්. එහෙනම් අපේ ප්‍රශ්නේ කොළඹ සිට ගාල්ලට කිලෝමීටර 120ක් දුරයි. කිලෝමීටර 120ක් දුරයි. හරිද? එහෙමනම් දැන් හිතන්නකෝ. 1 සෙන්ටිමීටරයක් ඇන්දොත් සෙන්ටි හිතන්න. 1 සෙන්ටිමීටරයක් පොතේ ඇන්දොත් ඒකෙන් නිරූපණය වෙනවා කිලෝමීටර කොච්චරද? 5ක්. 1 සෙන්ටිමීටරයක් ඔයා පොතේ අඳිනවා කියන්නේ කිලෝමීටර 5ක්. අනිත් පැත්තට කිව්වොත් කිලෝමීටර 5ක් පෙන්වන්න සෙන්ටිමීටර 1යි යන්නේ. එහෙනම් කිලෝමීටර 10ක් පෙන්වන්න සෙන්ටිමීටර 2යි. ඒ වගේ කිලෝමීටර 120ක් පෙන්වන්න එහෙමනම්. පහේ ගොඩවල් කීයක් ඕනේ? අන්න කොච්චරක් ඒවිද? සෙන්ටිමීටර 24ක්. හොඳයි. එක්කෙනෙක් වගේ උත්තරය අරගෙන තියෙනවා. පහේ ගොඩවල් කීයකින්ද 120 හැදෙන්නේ කියලායි ඔයගොල්ලෝ බලන්න ඕනේ. පහේ ගොඩවල් කීයකින්ද 120 හැදෙන්නේ කියලා බැලුවා නම් හරි. පහේ ගොඩවල් කීයකින්ද 120 හැදෙන්නේ කියලා බැලුවා නම් හරි. ඒතර පහේ ගොඩවල් එනවා 24ක්. පහේ ගොඩවල් 24ක් එනවා 120. එතකොට බලන්න සෙනුජ 1 සෙන්ටිමීටරයක් ඇන්දොත් කිලෝමීටර 5ක්. සෙන්ටිමීටර 2ක් ඇන්දොත් කිලෝමීටර 10ක්. ඒ වගේ සෙන්ටිමීටර 24ක් ඇන්දොත් කොච්චරක් කවර් වෙනවද? කිලෝමීටර 120ක්. කිලෝමීටර 120ක්.
හරි. ඔන්න සෙනඟට වැඩේ පැහැදිලි වෙලා තියෙනවා. එකකින් පෙන්නන්නේ කිලෝමීටර් 5ක්. අනිත් පැත්තට කිව්වොත් කිලෝමීටර් 5ක් පෙන්නන්න සෙන්ටිමීටර් 1යි අඳිනවා. එහෙනම් කිලෝමීටර් 120ක් පෙන්නන්න පහේ ගොඩවල් කීයක් අඳිනවද? ඒක නිසා තමයි අපි 120 කීයෙන් බෙදුවේද? 5න් බෙදුවේ. ඔය එන්නේ සෙනුරි කිලෝමීටර් 24යි කියලා නම් නෙවෙයි. ඔය එන්නේ අපේ පරිමාණ දිග. ඒ කියන්නේ අපි පොතේ අඳින්න සෙන්ටිමීටර්නේ. සෙන්ටිමීටර් 24ක් ඇඳුවොත් තමයි අපේ සැබෑ දිග කිලෝමීටර 120ක් නිරූපණය වෙන්නේ. සෙන්ටිමීටර් 24ක දිගක් ඇඳුවොත් සැබෑ දිග කිලෝමීටර 120ක් නිරූපණය වෙනවා. හරි නේද දැන්? හරි ඔන්න අද කතා කරා අපි කෙටි ප්‍රශ්න 20ක්. හරි. ඒ කෙටි ප්‍රශ්න 20 යටතේ අපි හතේදී කතා කරපු සූළු කාරණා සම්බන්ධ වුණා. හරි. ඒත් එක්කම අපි රචනා ප්‍රශ්න 7ක් ගැන කතා කරා. ඊපස්සේ ඒ රචනා ප්‍රශ්න 7 යටතේ මූලිකව අනුපාත, හරි, ප්‍රතිශත, හරි. ඒත් එක්කම දත්ත නිරූපණය, ඒ කියන්නේ මොනවාද අපේ තීර බහුතීර වස්තාර පිළිබඳව. ඊට පස්සේ සුළු කිරීම පාඩම යටතේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම භාග දශම සියලු දේවල් සම්පූර්ණ කරගන්නයි මම මේ ප්‍රශ්න ටික දුන්නේ. ඒත් එක්කම අපේ විජය ප්‍රකාශන, විජය සංකේත පාඩම් ඔස්සේ ඒත් එක්කම සාධක හා ගුණාකාර ටික නැවත මතක් කරා. ඔව් පරිමාණ රූප නැවත තිබ්බා. කාලය පිළිබඳ ගැටලු කතා කරා. සමීකරණ විසඳීම් ගැන කතා කරා. හරි. දශකය සියවස වයින් විදිය ගැන, ලීටර් මිලිලීටර් බෙදා ගන්න විදිය ගැන, ඒත් එක්කම නිර්මාණ වෘත්ත නිර්මාණය කරගන්න විදිය, සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරගන්න විදිය, ටෙස්ලාකරණය, හරි, වර්ගඵලයේ කොටස් ටික, කාටසීය තලය, හරි. ওই සියලුම කාරණා ටික ඔන්න දැන් මම අද දවසේ මතක් කරා. ওই ටික තමයි ඉතින් ඇත්තටම 7 වසර වැඩේ තියෙන්නේ. හරි, බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ එක දවසක්. හරි, මම දැනුම් දෙන්නම් ඉදිරි කාල සීමාව තුළ පොඩි ටෙස්ට් එකක් තියන්න. හරි, මම දවසක් කියන්නම්. ඒ දවසට ඔයගොල්ලෝ ඇවිල්ලා මම ආයතන තුනෙන් පේපර් එකක් තියන්නම්. ඒ පේපර් එක ඔයගොල්ලෝ කලෙක්ට් කරගෙන යන්න. හරි. ඊළඟ දවසේ, ඒ කියන්නේ දැන් මම දෙන දවසට පහුවෙන්ද නැවත එක ගෙනල්ලා ආයතනයට බාර දෙන්න. හරි, හැබැයි ඉතින් ඒක තමන් අවංකව කරන්න ඕනේ, තනිව කරන්න ඕනේ. හරි, ගෙදර උදව්වක් ගන්නේ නැතුව, අම්මා තාත්තා අයියා අක්කා ඒගොල්ලන්ගේ උදව් ගන්න නැතුව, හරි, කරලා ඉවර වෙලා ඊළඟ දවසේ ගෙනල්ලා බාර දෙන්න. එතකොට මට පුළුවන් 7 වසර ඉගෙනගත්ත කොටස් සියල්ල සම්පූර්ණ වෙන විදිහට දැන් මේක මම පේපර් එකක් දුන්නට දැන් ඔයගොල්ලෝ හරි වෙලාවක් තියලා කරන්නේ නැහැනේ. හරි, නමුත් ඒ දෙන පේපර් එක හරියට වෙලාවක් තියලා කරන්න. එතකොට මට පුළුවන් ඒක බලලා ඔයගලන්ට ලකුණු කොච්චරක් අරගත්තද කියලා කියන්න. මොකද කියන්නේ එහෙම වැඩ පිළිවෙලක් කරමුද අපි? ජනවාරි මාසෙ මම එක දවසක් කියන්නම් පේපර් එක හදලා ඉවර වෙනවා. ඕගලන්ට තියෙන එක ඇවිල්ලා කරලා මට බාර දෙන්න. හරි, එතකොට මට පුළුවන් දැන් 7 වසර ඇගීමක් උනේ නැහැ. හරි. ඒක ඊළඟ දවසේ මම දැන් 15 වෙනිදාට පේපර් එක දුන්නොත් ඔයගොල්ලෝ 16 වෙනිදාට ගෙනල්ලා පේපර් එක බාර දෙන්න ඕනේ. පැය දෙකක් හරියට තියලා කරලා ඊළඟ දවසේ බාර දෙන්න ඕනේ ගෙනල්ලා. හරිද? දැන් නැත්තම් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒක හොඳයි නේද? මම හැබැයි දවස් කියන්නම් ඉදිරි කාල සීමාව තුළ ජනවාරි මාසේ 15 වෙනිදාට කලින්. ගොඩක් විට මම පේපර් එකක් දාන්නම්. ඒ පේපර් එක කරලා ඔයගොල්ලෝ මට බාර දෙන්න ගෙනල්ලා. එතකොට අපි බලමු. අපේ 8 වසර වැඩ දැන් ඊළඟ සතියේ පටන් ගන්නවා. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ දවස් වැටෙන්නේ අද දවසට ඉගෙන ජනවාරි මාසයේ 5 වෙනිදා හෝ 6 වෙනිදා වැටෙන්නේ ඔයගොල්ලන්ට. මම ටයිම් ටේබල් එක ඔයගොල්ලන්ට දැම්මා. හරි, ඔයගොල්ලන්ගේ ස්ථිර වේලාවල් දෙකක් තියෙනවා. හරිද? ඒ වේලාවල් දෙකෙන් කැමති වේලාවකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? එක ගෲප් එකේ ගෲප් A එකේ ඉන්න පුළුවන්, එක ගෲප් B එකේ ඉන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති වේලාවක් වෙන් කරගෙන තමන්ට පහසු වේලාවක් කියන්න. ඒ ඇවිල්ලා ජනවාරි මාසයට අදාළ ස්ථිර වේලාව. ඕක වෙනස් වෙන්නේ නැත. ඔය ස්ථිර වේලාව තියෙනවා. ඔය යන අතරතුරේ මොකක් හරි මට අතිරේක වේලාවක් කරන්න හිතුනොත් මම අතිරේක වේලාවක් වෙන් කරගෙන ඕගලන්ට කරන්න. ඔය තමයි ස්ථිර වෙලා. ඔය පන්ති දෙකෙන් කැමති පන්තියකට ඕගලන්ට සහභාගී වෙන්න පුළුවන්. මම හිතන්නේ ඕගලන්ට දුන්නේ මම බදාදායි බ්‍රහස්පතින්දායිද නැහැ. බදාදායි සිකුරාදායිද කොහෙද? ඒ කැමති දවස් දෙකේ මම ටයිම් ටේබල් දැම්මම මට මතක නැහැ. ඒ වෙලාවල් දෙකෙන් කැමති වෙලාවකට ඕගලන්ට සහභාගී වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි ඒ පන්ති දෙකෙන් එකකට සහභාගී වෙලා වැඩේ කම්ප්ලීට් කරගන්න. එතකොට 8 වසර
පළවෙනි වැඩ ටික අපි පටන් ගන්නවා ජනවාරි 1 වෙනි. ඒ කියන්නේ 4 වෙනිදායින් පස්සේ පටන් ගන්න පන්ති ටික. හරිද? පැහැදිලිද? අපි අර විභාගයේ වැඩේ ඊළඟ සති දෙක අවසානයේදී කතා කරමු. මම දවසක් කියන්නම්. ඔයගොල්ලෝ පේපර්ස් ටික අරගෙන ගිහලා ඊළඟ දවසේ බාර දෙන්න ගෙනා. හරිද? හරි. එහෙනම් මම අදට වැඩේ නතර කරනවා. මම හිතනවා කට්ටිය ප්‍රයෝජනයක් ගන්න ඇති. දැන් මේ අන්තිම කාල සීමාවේ අන්තිම මාස දෙකේදී වගේ අපි ගොඩාක් වැඩ කරා. සතියේ දවස් දෙකක්, දවස් තුනක්. හරි. කොහොම හරි වැඩ ටික සම්පූර්ණ කරගන්නයි අවශ්‍ය වුණේ. හරි ඉස්සරහට තවදුරටත් බලමු. අපි මේ කතා කරමින් යන ඒවා පුනරීක්ෂණ වැඩ ටික. හරිද? හොඳයි. එහෙනම් ඔක්කොමලට එන සුබ දවසක්. හරි. හම්බ වෙමු ඊළඟ සතියේ එහෙමනම්. හරි. මම හිතන්නේ ජනවාරි මාසයේ 5 වෙනිදා හෝ 4 වෙනිදා. හරි එහෙනම් බුත්සන්න ඔක්කොමලට ආයිබෝවන් එහෙමනම්.